ආයිබෝවන් දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම් මාලාවට අදාළව 12 ශ්‍රේණියේ තවත් අලුත් ඒකකයක් දුවල පුතාලත් එක්ක කතා බහ කරන්න තමයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ඒකකයට අදාළව අපි කතා බහ කරන්නේ දුවල පුතාලගේ 5 වෙනි ඒකකය මෙහෙයුම් පද්ධති කියන ඒකකය. මේක අලුත් පාඩමක් දුවල පුතාලත් එක්ක අපි කතා බහ කරන්න දන්නේ. ඒ වගේම අපි නිතරම භාවිතා කරන මෘදුකාංගයක් ගැන පද්ධති මෘදුකාංගයක් ගැන තමයි අද අපි කතා බහ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙහෙයුම් පද්ධතියක් කියන වචනේ එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක් කියන වචනේ දුවල පුතාලට අලුත් අත්දැකීමක් නොවෙනවා කියලා මම හිතනවා. මොකද අපි ගොඩාක් ඩිවයිසස් එක්ක දැන් දුවල පුතාලා හරිම එකතු වෙලා දැන් මේ විශේෂයෙන් මේ අවස්ථාවට අදාළව ගත්තම ඩිවයිසස් එක වැඩ කරන ප්‍රමාණය වැඩි. ඒක නිසා ඔපරේටින් සිස්ටම් එකක් කියන වචනය අහලා නැති වුණාට ඔපරේටින් සිස්ටම් එකක තියෙන ෆන්ක්ෂන්ස් දුවල පුතාලා මේ වෙනකොටත් කතා බහ කරනවා නැත්නම් භාවිතා කරනවා. ඉතින් අපි පොඩ්ඩක් ගිහින් පාඩමට ප්‍රවේශ වෙලා බලමු මොනවද අද අපිට පාඩමේ නැත්නම් මේ අලුත් ඒකකේ කතා බහ කරන්න තියෙන්නේ කියලා. හොඳයි. අපි මම කලින් සඳහන් කරා දුවල පුතාලට අපි මේ පටන් ගන්න අද අලුත් ඒකකයක් මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති වලට අදාළව 5 වෙනි නිපුණතාවය තමයි අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්නේ. මේ 5 වෙනි නිපුණතාවය අපි කතා බහ කරනවා පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඒ වගේම ඊට අදාළව නිපුණතා මට්ටම් කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි නිපුණතා මට්ටම 5.1 කියන නිපුණතා මට්ටම තමයි අපි කතා බහ කරන්නේ. එතනදී අපි කතා බහ කරනවා පරිගණක මෙහෙයුම් පද්ධතිය අර්ථ දැක්වීම සහ පරිගණක පද්ධතිය ඇතුළෙහි අවශ්‍යතාවය. ඇයි මේ ඔපරේටින් සිස්ටම් එකක් අපිට උවමනා වෙන්නේ කියන එක. ඒ වගේම තමයි අපි මේ පාඩමට අදාළව නැත්නම් මේ අපි කතා බහ කරන නිපුණතා මට්ටමට අදාළව අපි ඉගෙනුම් පළ විදිහට දුවල පුතාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ පාඩම අවසානයේදී ඔයගලන්ට හම්බෙන්න ඕන ස්කිල් එක අපි කතා බහ කරනවා පරිගණකයක මෙහෙයුම් පද්ධතියක් යන අර්ථ දක්වා ගන්න පුළුවන්. කියන්නේ මොකක්ද මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ. ඒ වගේම මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන ක්‍රියාකාරීත්වය මොනවාද මෙයාගෙන් ප්‍රධානම සිද්ධ වෙන දේවල් නැත්නම් මොන වගේ වැඩද අපිට මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් කරගන්න නැත්නම් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරලා කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණක සම්පත් කළමනාකරන ආකාරය විස්තර කරගන්න ඒ හැකියාවත් දුවල පුතාලට අපි මේ පාඩම හරහා ලබා දෙනවා. ඒ වගේම තමයි පරිශීලක හා කාර්ය මත මෙහෙයුම් පද්ධති වර්ගීකරණය පරිශීලක හා කාර්ය මත මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරගන්න ආකාරයත් අපි මෙතෙන්දී කතා බහ කරනවා. ඉතින් දුවල පුතාලා ඔපරේටින් සිස්ටම් එකක් භාවිතා කරලා තිබුණට මේ කියන කරුණු සමහරලාට දුවල පුතාලට අලුත් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා බහ කරන්නේ මේ කරුණු නැත්නම් මේ ඔපරේටින් සිස්ටම් එක ගැන ඔයගොල්ලෝ දන්න software එකේ නොදන්න පැත්ත මොකක්ද කියන එක. නැත්නම් ඔයගලන්ට අලුත් වෙන පැත්ත මොකක්ද කියන එක. අපි ගිහිල්ලා බලමු මොනවාද අපේ පාඩමේ ඉදිරියට කතා බහ කරන්න තියෙන්නේ කියලා. හොඳයි. අපි මුලින්ම කතා බහ කරනවා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක, කොහොමද කියන එක. දැන් මෙහෙයුම් පද්ධතියකට අදාළව දුවල පුතාලට මම කිව්වා ඔයගොල්ලෝ ඩිවයිස් එකක් එක්ක වැඩ කරනකොට මේ මෙහෙයුම් පද්ධතිය කියන එක ඔපරේටින් සිස්ටම් එකක් කියන එක භාවිතා කිරීම ඔයගොල්ලෝ අතින් නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් නේද? හොඳයි. මම දැන් දුවල පුතාලට තිරයේ පොඩි අයිකන්ස් වගේක් පෙන්වන්නම්. බලන්න. මේ අයිකන්ස් දුවල පුතාලට අලුත් නෑ. මේ අර ඉන්න පෙන්ගුයින් සමහරලාට දුවල පුතාලා ටිකක් අලුත් වෙන්න පුළුවන් නේද? හැබැයි අනිත් අයිකන්ස් දෙක දුවල පුතාලා නිතරම දැකලා තියෙනවා නේද? අර කෙළවරේම තියෙන්නේ Apple සමාගමට අදාළව ඒගොල්ලෝ නිෂ්පාදනය කරන Macintosh කියන මෙහෙයුම් පද්ධතියට අදාළව තියෙන ලෝගෝ එක. ඒ වගේම ඊළඟට පෙන්වලා තිබෙන්නේ Microsoft සමාගමෙන් ඉදිරිපත් කරන මෙහෙයුම් පද්ධතියක් වන Windows අපි බහුලව භාවිතා කරන මෙහෙයුම් පද්ධතියේ එක් version එකකදී තිබුණු ලෝගෝ එකක්. දැන් මේක මීට වඩා වෙනස් ටිකක් මීට වැඩිය ඒක තනි පාටකට ඇවිල්ලා තිනවා. පාට 4ක් භාවිතා වෙන්නේ නැතුව. මේ පෙන්ගුයින් කවුද මේ පෙන්ගුයින්? මෙයාව අපි භාවිතා කරනවා නිදහස් හා විවෘත මෘදුකාංග යටතේ අපිට හම්බෙන මෙහෙයුම් පද්ධති ගැන කතා කරන්න. ඒ කියන්නේ Linux කියන මෙහෙයුම් පද්ධතියට අදාළව අපිට හම්බෙන ලෝගෝ එක තමයි මේ දුවල පුතාලට දකින්න හම්බෙන්නේ. හොඳයි. එතකොට මේ මෙහෙයුම් පද්ධතියක් දැන් දුවල පුතාලා දන්නවා මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා නේද? වචනෙන් දැනගෙන නොහිටියත් දැන් දන්නවා right. මේ කතා කරන්නේ Windows ගැන. නැත්නම් Macintosh ගැන. ඒ වගේම දුවල පුතාලා මෙතන මම පෙන්නලා නැති වුණත් දුවල පුතාලා Android ගැන දැනුවත් නේද? ඔයගොල්ලන්ගේ මොබයිල් ඩිවයිස් එක නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනය අම්මලා තාත්තලා ගාව තියෙන. එතනදී ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ Android සහ Macintosh නැත්නම් Apple ආයතනෙන් ලබා දීලා තියෙන මෙහෙයුම් පද්ධති
එක තමයි දුවල පුතාලා වැඩිපුර ගනුදෙනු කරන්නේ. ඉතින් මේකෙන් නැත්නම් මේ කියන මෙහෙයුම් පද්ධතියත් එක්ක දුවල පුතාලගේ ඉන්වෝල්ව්මන්ට් එක ගොඩක් වැඩි නේද? ගනුදෙනු කිරීම වැඩි. ඇත්තටම ඇයි මේ මෙහෙයුම් පද්ධතියක්? මේ මෙහෙයුම් පද්ධතිය කියන එක ඩිවයිස් එකකට අවශ්‍යද? ඒ කියන්නේ අපිට Windows නැතුව අපිට බැරිද පරිගණකයක් ධාවනය කරගන්න නැත්නම් පරිගණකයක් boot up කරගන්න? අපිට Android නැතුව බැරිද mobile device එකක් on කරගන්න? ඔන්න ඔය ක්‍රියාවලිය එහෙමත් නැත්නම් ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරත් එක්කම තවත් වැදගත් කරුණු දෙකක් මම දුවල පුතාලට පෙන්නනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ ඩිවයිස් එකක් ඔන් කරගන්න නැත්නම් boot up කරගන්න නම් ඔයගලන්ගේ ඩිවයිස් එකක තිබිය යුතු ප්‍රධානම මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. එහෙනම් මේ මෙහෙයුම් පද්ධතිය මොකටද අපි පාවිච්චි කරන්නේ? දැන් අපි දන්නවා boot up process එකට මේක අවශ්‍යයි. අපේ ඩිවයිස් එක ඔන් වෙන්නේ නැහැ මෙහෙයුම් පද්ධතියක් නැති වුණොත්. එතකොට මේ මෙහෙයුම් පද්ධතිය හරියට මේ වේදිකා නාට්‍යයක වේදිකාව වගේ. වේදිකාව නැතුව අපිට වේදිකා නාට්‍යයක් රඟ දක්වන්න බෑ. ඉතින් වේදිකාව තියෙන්න ඕනේ නළුවන්ට නිලියන්ට ඇවිල්ලා රඟ දැක්වීම කරන්න. එතකොට වේදිකාව වෙන්නේ මෙහෙයුම් පද්ධතිය, නළු නිලිය වෙන්නේ ඔගොල්ලෝ පාවිච්චි කරන අනෙකුත් ඇප්ලිකේෂන්ස් නැත්නම් ඇප්ස්. හොඳයි අපි මේ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ ඇයි කියන එක පොඩ්ඩක් කතා බහ කරලා බලමු. මෙන්න පොයින්ට්ස් තුනක් මම දුවල පුතාලට පෙන්නලා තියෙනවා. අතත්‍ය යන්ත්‍රයක් ලෙස මෙහෙයුම් පද්ධතිය භාවිතා වෙනවා. පරිගණක සම්පත් කළමනාකරණය සහ යෙදුම් ක්‍රියාත්මක කිරීම. මොකද්ද මේ අතත්‍ය යන්ත්‍රය නැත්නම් virtual machine එකක් කියලා කියන්නේ? දුවල පුතාලා දන්නවා පරිගණකය කියලා කියන්නේ යන්ත්‍රයක්. මේ යන්ත්‍රය අනෙකුත් යන්ත්‍ර වගේම තමයි නේද? අපි සාමාන්‍යයෙන් අපි ගෙදර දොරදී භාවිතා කරන තවත් යන්ත්‍ර තියෙනවා නේද? ඔයගොල්ලෝ ඇඳුමක් මැද ගන්න නම් ඔයගොල්ලෝ අයන් එකක් පාවිච්චි කරනවා. යන්ත්‍රයක් නේද? ඔයගොල්ලෝ ටෙලිනාට්‍යයක් නරඹන්න නම් රූපවාහිනියක් පාවිච්චි කරනවා. යන්ත්‍රයක්. ඒ වගේම තමයි අපි මේ පාවිච්චි කරන කම්පියුටර් එකත්. ඒකත් යන්ත්‍රයක්. යන්ත්‍ර හැදිලා තියෙන දුවේ පුතේ හાર્ඩ්වෙයාර් කොටස් වලින්. හાર્ඩ්වෙයාර් කොටස් කියලා කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල්. දුවල පුතාලා මේක ගැන දන්නවද? මේ හાર્ඩ්වෙයාර් කොටස් වලින් හැදිලා තියෙන යන්ත්‍රය අපිට පෙන්වන්නේ හાર્ඩ්වෙයාර් කොටස් නෙවෙයිනේ. අපිට පෙන්වන්නේ බොහොම ආකර්ශනීය දේවල්. නේද? අපි පරිගණකයක් අරගත්තොත් පරිගණකයට අපි ආකර්ෂණය වෙන්න හේතුව මොකද්ද? නැත්නම් අපේ මොබයිල් ඩිවයිස් එකට අපි ආකර්ෂණය වෙන්නේ ඒකත් එක්ක එච්චරම බැඳිලා ඉන්න හේතුව මොකද්ද? අපිට මේ පේන්න තියෙන රූප ටික. නේද? ඒතර මේ රූප ටික නැත්නම් අපි කියනවා ග්‍රැෆික්ස් නැත්නම් ওই ග්‍රැෆික්ස් ටික පෙන්වන තැනට අපි කියනවා ඉන්ටර්ෆේස් එකක් අතුරු මුහුණක් කියලා. ඔන්න ඔය රූප ටික අපිට ගෙනල්ලා දෙන්නේ ඔපරේටින් සිස්ටම් එක. එතකොට ඔපරේටින් සිස්ටම් එක නොතිබුණා නම් ඔන්න ඔය අතත්‍ය යන්ත්‍රය, ඒ කියන්නේ අපි මේ යන්ත්‍රයක් පාවිච්චි කරනවා ඇත්තටම යන්ත්‍රයක් භාවිතා නොකරන අරුමිනින්. නැත්නම් යන්ත්‍රයක් භාවිතා කරන්නේ නැති හැඟීමකින්. දැන් දුවල පුතාලට මම අරගත්ත උදාහරණය නේද? අපි රෙදි මදින යන්ත්‍රයක් ගත්තොත් අපි යන්ත්‍රයත් එක්ක ඉන්වෝල්ව් වෙනවා නේද? අයන් එක රත් වුණායින් පස්සේ අපේ ඇඳුම් ටික මැදලා ඒතර අපි යන්ත්‍රයත් එක්ක තමයි අපි ඉන්වෝල්ව් වෙන්නේ. හැබැයි කම්පියුටර් එකක් ගත්තම අපි කවදාවත් යන්ත්‍රයේ තියෙන RAM එකක් එක්ක ප්‍රධාන මතකයත් එක්ක හાર્ඩ් ඩිස්ක් එකත් එක්ක ෆිසිකලි නේද අපි මුහු වෙන්නේ නැහැ. අපි කරන්නේ අපිට තිරයේ පෙන්නන දෙයත් එක්ක අපි මේ යන්ත්‍රය තුල තියෙන හાર્ඩ්වෙයාර් කොටස් එක්ක ගනුදෙනු කරනවා. දැන් අපි හાર્ඩ් ඩිස්ක් එකකට යම් කිසි දෙයක් දාන්න අවශ්‍ය නම් අපිට තිරයේ පෙන්නනවා අපේ හાર્ඩ් ඩිස්ක් එකේ ප්‍රමාණය කොච්චරද, කොටස් කීයකට මේක කඩලා තියෙනවද, කොච්චර ප්‍රමාණයක් දත්ත පිරීලා තියෙනවද. එතකොට අපි ඇත්තටම හાર્ඩ් ඩිස්ක් එක ඕපන් කරලා බැලීමක්ද කරන්නේ? නැහැ. හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දත්ත අපිට ඔපරේටින් සිස්ටම් එකෙන් පෙන්නනවා. අන්න ඒකට තමයි මේ අතත්‍ය යන්ත්‍රයක් ලෙස වැඩ කරනවා කියලා කියන්නේ. කියන්නේ යන්ත්‍රයක් එක තමයි අපි වැඩ කරන්නේ. නමුත් අපි යූසර් කියන කෙනා වැඩ කරන්නේ virtual machine එකක් එක්ක. ඇත්තම මැෂින් එකක් එක්ක නෙවෙයි. එතකොට මැෂින් එකයි නැත්නම් ෆිසිකල් මැෂින් එකයි පරිශීලකයා යූසර් අතර ගනුදෙනුව හදන කෙනා තමයි මෙහෙයුම් පද්ධතිය වෙන්නේ. ඒ වගේම තමයි පරිගණක සම්පත් කළමනාකරණය. මොනවාද මේ සම්පත්? දුවල පුතාලට පරිගණක දිහා බැලුවම විවිධ සම්පත් වර්ග අඳුන ගන්න පුළුවන් නේද? අපි පහුගිය පාඩම් වල කතා බහ කරා. දෘඩාංග තියෙනවා නේද? ඒ වගේම ඒකට සම්බන්ධ කරන පර්යන්ත උපාංග peripheral devices තියෙනවා නේද? mouse එක, keyboard එක, printers වගේ නේද? ඔන්න ඔය කියන සම්පත් පැත්ත ගත්තම අපි ඉදිරියට කතා කරනවා මොනවාද මේ සම්පත් කියන එක. ඒක කොහොමද කැටගරි වෙන්නේ කියන එක. අන්නේ සම්පත් කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ manage කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම තමයි යෙදුම් ක්‍රියාත්මක කරවීම. යෙදුමක් කියලා කියන්නේ application එකක්, app එකක් නේද? ඔයගොල්ලන්ගේ mobile device එකට application එකක් download කරගන්නේ නේද? download කරගෙන ඒ application එකට ඔයගොල්ලන්ගේ mobile device එක උඩ run වෙන්න දෙන්නේ, execute වෙන්න දෙන්නේ
නේද? මේ ඔපරේටින් සිස්ටම් එකක් තියෙන නිසා මම අර කලින් මතක් කරපු උදාහරණය වේදිකාව හදලා තියෙන නිසා ඇප්ලිකේෂන් එක කියන නළුවට ඇවිල්ලා එතන රඟපාන්න පුළුවන්. හොඳයි. මම දුවල පුතාලට මේ කියන දේවල් ටික මෙන්න මේ පින්තූරෙන් පොඩ්ඩක් මතක තියාගන්න කියලා කියනවා. අපි තියරි පාඩම් නැත්තම් මේ සංකල්ප ගොඩක් කතා බහ කරන තැනක මේ වගේ පින්තූරකින් මතක තියාගන්න උත්සාහ කිරීම දුවල පුතාලට කරුණු මතක තියාගන්න ලේසි ක්‍රමයක් වෙයි. දැන් මෙතන දුවල පුතාලට පේනවා ඇති මම ඇප්ලිකේෂන්ස් පෙන්නලා තියෙනවා මේ දැතිරෝධ ආකාරයෙන් පාවිච්චි කරලා තියෙන ඇප්ලිකේෂන්ස්. ඒ වගේම රිසෝසස් නේද ඉන්පුට් ඩිවයිසස් අවුට්පුට් ඩිවයිසස් printer එකක් අරගත්තම mouse ඒ වගේම disk drive එක ඔය කියන දේවල්. ඒ වගේම user monitor එක through අර මම කියපු virtual machine එකත් එක්ක තමයි ගනුදෙනු කිරීම කරන්නේ. ඒතර මේ හැම කෙනාම එකට එකතු කරලා තියාගන්න central point එක වෙන්නේ operating system එක. හොඳයි. දැන් මේ ඔපරේටින් සිස්ටම් එක අපි අද දවස වෙනකොට නේද? අද දවසේදී අපි මේක බොහොම ආකර්ශනීය විදිහට භාවිතා කරනවා නේද? ඔපරේටින් සිස්ටම්ස් දැන් එන්න version එකෙන් version එක change වෙනවා නේද? Windows operating system එක ගත්තත්, Android operating system එක ගත්තත්, අනිත් operating systems ගත්තත් සාමාන්‍යයෙන් කාලයත් එක්ක මේගොල්ලෝ වැඩි දියුණු වෙනවා. එතකොට අපි අද භාවිතා කරන operating system එකක තියෙන විශේෂාංග ටික ඒ වගේම තියෙන ඒ අංග ටිකට අපි හරි ආකර්ශනීයයි. හැබැයි දුවල පුතාලා හිතලා තියෙනවද කොතනින්ද මෙයා පටන් ගන්න නැත්තේ කියලා? අපි පසුගිය පාඩම් වල කතා බහ කරා පරිගණකය කොහොමද විකාශනය වුනේ කියලා නේද? පරම්පරාවල් කීපයක්. නේද? පළමු පරම්පරාවේ සිට පස්වෙනි පරම්පරාව දක්වා පරිගණකයේ විකාශනය වෙච්ච එක ගැන කතා බහ කරා. දැන් අපි කතා කරනවා කොහොමද ඔපරේටින් සිස්ටම් එක විකාශනය වුනේ කියන එක ගැන. අපි ගිහිල්ලා බලමු මේ පළවෙනියටම නැත්තම් ලෝකයේ මුලින්ම හදාගත්ත මේ ඔපරේටින් සිස්ටම් එක මොන වගේද කියලා. හැබැයි එතනට යන්න කලින් මම දුවල පුතාලට පෙන්නනවා මේ මෙහෙයුම් පද්ධතියක් කොහොමද ගනුදෙනු කරන්න කියලා පරිගණකයේ තියෙන කොටස් ටිකත් එක්ක. අපි අර කලින් කතා කරපු රූපෙන් මතක තියාගත්ත දේ ටිකක් වැඩිදුර විස්තර කිරීමක් මේ ආකිටෙක්චර් එක හරහා දුවල පුතාලට පෙන්නනවා. පේනවා නේද? ඔපරේටින් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අපි දන්නවා යෙදුම් මෘදුකාංග utility software උපයෝගිතා මෘදුකාංග නේද antivirus software එක වගේ මෘදුකාංග ඒවත් එක ගනුදෙනු කරනවා operating system එක. ඒ වගේම තමයි මෙයා ගනුදෙනු කරනවා කම්පියුටර් එකේ තියෙන hardwares එක්කත් නේද processor එක devices විවිධ වර්ගයේ devices තියෙනවා. ඒ වගේම memory එක ඔය කියන දේවල් එක්ක මෙයා ගනුදෙනු කරනවා. ඒ වගේම තමයි මේ operating system එක user එක්කත් interaction වෙනවා. අපි අර කතා බහ කරපු විදිහම. ඉතින් මේක හොඳ ආකිටෙක්චර් එකක් දුවල පුතාලට මේ ඔපරේටින් සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අදහසක් අරගන්න. හොඳයි දුවේ පුතේ. දැන් අපි මුලින්ම කතා කරන්න හදන්නේ මේ මෙහෙයුම් පද්ධතිය ඉපදිච්ච තැන නැත්නම් ඉපදෙන්න කලින් අවධිය ගැන. කියන්නේ මෙහෙයුම් පද්ධතියක් නොමැති අවස්ථාව. දුවල පුතාලට මම මේ පෙන්වලා තියෙන දුවල පුතාලට මේ පින්තූරේ සමහර විට දැකලත් ඇති. මේ තියෙන්නේ පළවෙනි පරම්පරාවේ භාවිතා වෙච්ච නැත්නම් මුලින්ම නිර්මාණය වෙච්ච කම්පියුටර් එකක රූපයක්. ඉතින් දුවල පුතාලට පේන දේ පරිගණකයේ ඇතුලේ නේද? මේක හරියට සිස්ටම් යුනිට් එක වගේ. අද අපි දකින මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මේ පිරිස වැඩ කරන්නේ. නේද? ඒගොල්ලෝ අතින් තමයි හැමදෙනාම මේ තියෙන කමාන්ඩ්ස් දෙන දේවල්, ඔය බොත්තම් වගේ දේවල්, නේද? ස්විචස් වගේ දේවල් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. එතකොට මේ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක් නොතිබුණු අවධිය. ඒ කියන්නේ පරිගණකය ඉපදෙන කාලේ. right? ඒතර මේ පරිගණකය ඉපදෙන කාලේ පරිගණකයට කොහොමද නැත්නම් මේ ඔපරේටින් සිස්ටම් එකක් නැතුව කොහොමද මෙයත් එක්ක වැඩ කරේ? මේ ඔපරේටින් සිස්ටම් එකක් නොමැති කාලෙදී මම මෙතනත් පොඩි අනුරුවක් පෙන්නලා තියෙනවා දුවල පදාලට පේනවා ඇති මේ අපිට මෙතන මොනිටර් එකක් පේන්නේ නැහැ. නේද? පොඩි ස්විචර්ස් තියෙනවා නේද? මේ උඩ මැග්නටික් ටේප් දෙකක් දාන්න පුළුවන් තැනක් තියෙනවා නේද? මේතනදී මේ මෙහෙයුම් පද්ධතියක් නොමැති අවස්ථාවේදී අපි කියනවා මේ පරිගණකය වැඩ කරගත්තේ නැත්නම් ප්‍රොසෙස් කරගත්තේ මේ සීරියල් ප්‍රොසෙසින් කියන ක්‍රමවේදය භාවිත කරලා. ඒ කියන්නේ එක වතාවකට එක ප්‍රෝග්‍රෑම් එකයි. රයිට්? ඒ වගේම තමයි ඒක පරිශීලක පද්ධතියක්. එක්කෙනාටයි පාවිච්චි කරන්න පුළුවන්. යම් අවස්ථාවක එක්කෙනෙක් මේකත් එක්ක ඉන්වෝල්ව් වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රම ලේඛකයා එහෙම නැත්නම් පරිශීලකයා ප්‍රෝග්‍රෑමර් හරි යූසර් හරි එක එල්ලේ දෘඩාංග සමග ගනුදෙනු කරනවා. දැන් දුවල පුතාලට මම මොහොතකට කලින් කිව්වා ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි වෙන්නේ අපිට virtual machine එකක් හදලා දෙන්න කියලා. හැබැයි මෙතන ඔපරේටින් සිස්ටම් එකක් තිබ්බ නැති කාලේ පරිශීලකයට සිද්ධ වුණා කෙලින්ම දෘඩාංග සමග කටයුතු කරන්න. ඒ කියන්නේ දුවල පුතාලා දන්නවා
පරිගණකයට තේරෙන්නේ එක සහ බිංදු කියලා නේද ones and zeros කියලා. එතකොට ones and zeros මේ දෘඩාංගයට එකවර තේරුම් කර දීමේ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා. හොඳයි. ඒ වගේම තමයි මේ මෙහෙයුම් පද්ධතියක් නොමැති කාලේ නේද ඔපරේටින් සිස්ටම් එකක් භාවිතා කරුන්නේ නැහැ. ඒක අපි දැන් කතා බහ වුණා. ඒ වගේම තමයි මේ වැඩසටහන කෙලිම පරිගණකයට ප්‍රවේශ කරනවා. කොහොමද මේ වැඩසටහනක් කෙලිම පරිගණකයට ප්‍රවේශ කරේ? දුරපතාලට මතකද පංච් කාඩ් එක? දැන් මේ මෙතන ඉන්න මේ කාන්තාවන් දෙදෙනා පාවිච්චි කරනවා පංච් කාඩ් එකක්. එයාතේ තියෙන පංච් කාඩ් එක. පංච් කාඩ් එක මොන වගේද? මෙන්න මේ වගේ අනුරුවක් පංච් කාඩ් එක කියලා කියන්නේ. මේ වගේ හෝල්ස් තියෙන තැන්, සිදුරු තියෙන තැන් බිඳුව විදිහටත්, සිදුරු නැති තැන් එක විදිහටත්. ඒ වගේ ක්‍රමවේදයක් භාවිතා කරුණා මේ පරිගණකයට අවශ්‍ය ආදාන ලබා දෙන්න. එතකොට මේ කියන්නේ දුවේ පුතේ අපි අද කාලේ භාවිතා කරන programs නැත්නම් අද කාලේ පාවිච්චි කරන programming languages ක්‍රම ලේඛනය කරන්න භාවිතා කරන language එකක් අපි සාමාන්‍යයෙන් කෝඩ් කරන්නේ අපි දන්න භාෂාවකින් අපිට හුරු භාෂාවකින් නේ ඉංග්‍රීසි වගේ හුරු භාෂාවකින්. හැබැයි මෙතනදී ඉංග්‍රීසි කියන භාෂාවක් නෙවෙයි භාවිතා වෙන්නේ. එක සහ බිංදු නිරූපණය කිරීමක්. දැන් අද කාලේ සිද්ධ වෙන්නේ අපි පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව එක බිංදු බවට පරිවර්තනය වෙනවා. දුලපතාලට මතක ඇති අපි පෙර පාඩමකදී කතා කරනවා භාෂා පරිවර්තකයෝ ගැන. ඒගොල්ලෝ ඉන්නේ ඒකට. හැබැයි මේ ඔපරේටින් සිස්ටම් එකක් නැති අවදියේ මේ විදිහට පංච් කාඩ් එකක් නිර්මාණය කරගන්න උවමනා වෙනවා. අදාළ ඉන්පුට් එක ones and zeros විදිහට කම්පියුටර් එකට ලබා දෙන්න. ඉතින් දුලපතාලා නිකන් කල්පනා කරලා බලන්න නේද? අපි hello කියන වචනය මේ එක සහ බිංදු බවට පරිවර්තනය කරගන්න ගියොත් ඔයගොල්ලෝ ගාවේ දැනුම තියෙනව නේද? යුනිකේත ක්‍රමයට අදාළව h කියන අකුරට මොකක්ද දෙන බයිනරි කෝඩ් එක කියලා හොයාගන්න පුළුවන්. ඒක එක සහ බිංදු වලට පරිවර්තනය කරලා බලන්න පුළුවන්. එතකොට එහෙම පරිවර්තනය කරාම hello කියන වචනේ තියෙන අකුරු පහට කොච්චරනම් මේ සිදුරු අපිට නිර්මාණය කරන්න වෙයිද? නේද? ඒක අපහසු කටයුත්තක්, අසීරු කටයුත්තක්. නමුත් ඉපදෙන්නකොට, ඒ කියන්නේ පරිගණකය ඉපදෙනකොට අපිට මේ ආකාරය භාවිත කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කියන පරිගණකයේදී අපි ඉන්පුට්ස් අවුට්පුට්ස් දෙන්න. එහෙමත් නැත්නම් මේ පරිගණකයේ තියෙන ක්‍රියාවන් සිද්ධ කරගන්න අපිට මේ වගේ මේ ස්විචර්ස් තමයි භාවිතා කිරීම කරන්න තිබුණේ. හොඳයි දුවේ පුතේ, දුවල පුතාලට මේ තිරේ පෙන්වන විදිහට මේ වගේ මේ යුනිවැක් කියන කම්පියුටර් එකට අදාළව යුනිවැක් 9200 කියන මොඩල් එකට අදාළව තියෙන ස්විච් බෝඩ් එකක් තමයි දුවල පුතාලට පෙන්ලා තියෙන්නේ. එතකොට මේක තමයි භාවිතා කරේ මේ ඉන්පුට් අවුට්පුට්ස් මැනේජ් කරගන්න නැත්නම් පරිගණකයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මේ ගැන විශේෂ දැනුමක් තියෙන්න ඕනේ මේක භාවිතා කරන පුද්ගලයාට. නේද? අද කාලේ වගේ බොහෝම ඉක්මනින් අපිට කීබෝඩ් එකක් පාවිච්චි කරලා මවුස් එකක් පාවිච්චි කරලා ආදාන ප්‍රතිදාන දීමේ හැකියාවක් මේ කාලේදී තිබුණේ නැහැ. මේ ගැන විශේෂ දැනුමක් අවශ්‍ය වුණා. ඒ වගේම මේ කියන ස්විචර්ස් එක්ක වැඩ කරා. ඒ වගේම මේ බල්බ්ස් භාවිතා කරා. මේ ස්විචර්ස් එක්ක වැඩ කරනකොට ඒකට අදාළව තියෙන ඉන්ඩිකේෂන්ස් නිරූපණය කරන්න. ඉතින් දුවේ පුතේ දුවල පුතාලට පේනවා ඇති කොහොමද මේ පරිගණකය අද අපි පාවිච්චි කරන පරිගණකය කොච්චර පෙරලීම් වලට ලක් වෙලා කොච්චර පරිවර්තන වලට ලක් වෙලාද අපිට අද මේ හම්බෙලා තියෙන බොහොම හුරු බුහුටි උපකරණ අපේ අතට ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳයි. ඊළඟ රූපරාමයෙන් මම දුවල පුතාලට පෙන්නනවා මේ මෙහෙයුම් පද්ධතියක් නොමැති අවදීදී කොහොමද මේ පරිගණකය ප්‍රොසෙස් කරගත්තේ කියන එක පොඩි සමරි එකක් අපි කලින් කතා කරපු දේවල් වල තියෙන දුවල පුතාලට පේනවා ඇති ප්‍රෝග්‍රෑම්ස් වෙන වෙනම තියෙනවා. දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා කියලා මම ඉන්ඩිකේට් කරලා තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක දැනට රන් වෙලා ඉවර වෙච්ච ප්‍රෝග්‍රෑම් එක කියලා අරකට තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරා ඒක යුනි ප්‍රෝග්‍රෑමින් එක වතාවකට එක්කෙනයි රන් වෙන්න ඕනේ. ඉතින් ප්‍රෝග්‍රෑම්ස් කීපයක් රන් කරගන්න අවශ්‍ය නම් එකින් එකට ඔය කියන විදිහට ආදාන ලබා දෙන්න ඕනේ. එතකොට එයා ක්‍රියාත්මක වෙනවා, ඒක අවසන් වෙනවා, ඊට පස්සේ ඊළඟ කෙනා පරිගණකයට ඇතුළත් කරන්න ඕනේ. හොඳයි. එතකොට මේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොමැති අවස්ථාවේ තිබුණු ලක්ෂණ ටිකක් මම දුවල පුතාලට අරගෙන අවිලා තියෙනවා. එකක් තමයි හස්තමය ක්‍රමලේඛනීයකරණය, manual program scheduling. දැන් දුවේ පුතේ අපි මේ operating system lesson එක කතා කරගෙන ඉස්සරහට යනකොට අපි කතා බහ වෙනවා scheduling කියන concept එක ගැන. schedule කරනවා කියලා කියන්නේ නේද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දවස schedule කරනවද නේද? plan කරගන්නේ. මුලින් මොකද්ද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්නේ? ඊට පස්සේ දවල්ට මොකද කරන්නේ? මේ විදිහට schedule කරගන්නවා වගේ මේ පරිගණකයකත් තියෙන වැඩසටහන් ටික programs ටික schedule කරගන්න ඕනේ. දැන් අද කාලේ අපි පාවිච්චි කරන පරිගණකයක මේ scheduling කියන එක operating system එක උදව් වෙලා
එයාම කරගන්නවා. හැබැයි මේ කාලේදී මෙහෙයුම් පද්ධතියක් නොමැති අවස්ථාවේදී මිනිස්සෙකුට සිද්ධ වුණා මැනුවල් විදිහට ප්‍රෝග්‍රෑම් එක ෂෙඩියුල් කරන්න. ඒ කියන්නේ මේක වැඩ කරන නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රමලේඛනය කරපු කෙනා හෝ ඒ ගැන දැනුමක් තියෙන කෙනාට සිද්ධ වුණා කොහොමද මේ වැඩසටහන එක්සිකියුට් වෙන්නේ කියන එක ගැනත් හිතන්න. නේද? දැන් ඔයගොල්ලෝ අද කවදාවත් නේද? ඔයගොල්ලෝ ගිහිල්ලා පරිගණකයෙන් අපි හිතමු අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවා කියලා නේද? අපි බොහොම ඉක්මනට අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවා. හැබැයි අපිට ඔය කරන ක්‍රියාව අපිට මතක තියාගෙන එකින් එකට පරිගණකයකට තේරුම් කර කරන්න සිද්ධ වුණා නම් කොච්චර අපහසුද කියලා හිතලා බලන්න. හැබැයි ඒ අපහසුකම මේ කාලෙදි තිබුණා. ඒ වගේම තමයි ඒක ක්‍රමලේඛනය. right uni programming අපි කතා කරා කලින් අවස්ථාවේදී කොහොමද එක වතාවකට එකයි එක්සිකියුට් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ආදාන ප්‍රදාන ක්‍රියාවලියේදී සකසනය අලසව පැවතීම. මේක පුතේ බොහොම ක්‍රිටිකල් ෆැක්ට් එකක්. right ඇයි මම එහෙම කියන්නේ? අද කාලේ පාවිච්චි කරන සකසන කොයිම වෙලාවකවත් ඔපරේටින් සිස්ටම් එක ඉඩ දෙන්නේ නැහැ එයාට නිකං කාලය ගත කරන්න නේද? වැඩක් නොකර එක්සිකියුෂන් එකක් නොකර ඉන්න. අද පරිගණකයේදී වැඩසටහන් ගොඩාක් එකවර රන් වෙනවා. ඒ වගේම තමයි ඔපරේටින් සිස්ටම් එක නිතරම සකසනයට යම් කිසි දෙයක් ලබා දෙමින් ඉන්නවා. සකසනයේ තියෙන කාර්යක්ෂම බව නැත්නම් සකසනයේ තියෙන හැකියාව 100%කින් භාවිතා කරන්න. හැබැයි දුවේ මේ කාලයේදී මෙහෙයුම් පද්ධතියක් නොමැති අවධියේදී ඒ හැකියාව පරිගණකයට තිබුණේ නැහැ. අපි එක ප්‍රෝග්‍රෑම් එකක් ලබා දුන්නායින් පස්සේ ආව එක්සිකියුට් කරනවා ප්‍රොසෙසර් එක පාවිච්චි කරලා. ඒක එක්සිකියුට් කළ ඉවරනායින් පස්සේ අපි අත්‍යුරුව නේද එදා මේ පරිගණකයත් එක්ක වැඩ කරපු මිනිස්සු අත්‍යුරුව ලබා දෙන්න ඕනේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඒක අත්‍යුරුව ලබා දෙනකම් යම් කිසි කාල වේලාවක් ගත වෙනවා නේද? අන්නේ ගත වෙන වෙලාවේදී ප්‍රොසෙසර් එක අපි කියනවා අයිඩ්ලින් කරනවා කියලා නැත්නම් අලසව ඉන්නවා මුකුත් කරන්නේ කම්මැලිකම ඉන්නවා. right හොඳයි. දැන් මෙයාව කොහොමද වෙනස් වුනේ? අපි ඊළඟට යනවා මෙහෙයුම් පද්ධතියක් නොමැති අවධියේදී කොහොමද මේ පරිගණකයේ වැඩ කරේ කියන එක පොඩ්ඩක් බලන්න. අපි ඊළඟට කතා කරමු කොහොමද වෙනස් වුනේ කියලා. හොඳයි මේ තියෙන්නේ පොඩි වීඩියෝ එකක්. අපි බලමු මෙතන කොහොමද ඇත්තටම පරිගණකයක් එක්ක ඉන්වෝල්ව් වෙන්නේ කියන අය. දුවල පුතාලට පේනවා ඇති දැන් මේ මම කතා කරන්නේ ENIAC කියන මැෂින් එක පරිගණක පරම්පරාවලද අපි මේක කතා කරනවා. එයාගේ බොහොම සංකීර්ණ නිමැවුමක් තියෙන්නේ. විශාල පිරිසක් ඒක ඇතුලේ වැඩ කරනවා. දුවල පුතාලට පේනවා ඇති ස්විචර්ස් එක තමයි මේ කාන්තාව වැඩ කරන්නේ. right ඒ වගේම තමයි මේගොල්ලෝ මේ ස්විචර්ස් එක වැඩ කරනකොට ඒ process එක මතක තබා ගත යුතුයි. වගේම මේ තියෙන්නේ punch cards. ඒ ඉන්පුට් එකක් එන විදිහට ඒගොල්ලෝ සකස් කරන ආකාරය. ඒතකොට punch card එක භාවිත කරලා තමයි ආදාන ප්‍රදාන මේ කාලයේදී හසුරුවා ගත්තේ. එතකොට මේ පංච් කාඩ් එක ආදානය කරාම තව විශේෂ උපකරණයකින් නැත්නම් විශේෂ යන්ත්‍රයකින් පුළුවන් පංච් කාඩ් එකේ අවුට්පුට් එක අපිට ලබා ගන්න. ඒතකොට මේ පංච් කාඩ් එකේ අවුට්පුට් එකෙන් අපිට පුළුවන් යම් නිර්ණයක් අරගන්න අවුට්පුට්ස් ගැන. ඒ වගේම තමයි මේ මම අර කලින් කතා කර සංඥා බල්බ් මේ අවස්ථාවේදී ඔයගලන්ට දැක් ගන්න හම්බ වෙනවා මේ යුදමය කටයුතු සඳහා තමයි මේක මේ අවස්ථාවේදී භාවිතා වෙන්නේ. එතකොට මේ කොහොමද මේ අවුට්පුට් එක නැත්නම් මේ පරිගණකය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ ඉන්ඩිකේටර්ස් වලින් තමයි ඒගොල්ලන්ට දැක ගන්න හම්බෙලා තිබුණේ. ඉතින් ඒක හරිම සංකීර්ණයි. නමුත් එතනින් පටන් ගත්තේ නැත්නම් අද අපිට පාවිච්චි කරන මේ පරිගණකය භාවිතා කරන්න වෙන්නේ. මේ කියන කාලයෙන් පස්සේ කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක් නොමැති අවධියෙන් පස්සේ ඔපරේටින් සිස්ටම් එකක් හොයා ගන්නවා. මේ තියෙන්නේ ඔපරේටින් සිස්ටම් එක හොයා ගන්න අවස්ථාව. ඒ අවස්ථාවේ අපි මේ ඔපරේටින් සිස්ටම් එකට කියනවා සරල කාණ්ඩ පද්ධතියක් නැත්නම් සිම්පල් බැච් සිස්ටම් එකක් කියලා. මේ සිම්පල් බැච් සිස්ටම් එක මම මෙතන දුවල පුතාලට පෙන්නලා තියෙන්නේ මේ IBM 704 කියන මොඩල් එක මේ මැද මේ ඉන්න මිනිස්සයා ගාව මෙතන මේ මැද ඔයගලන්ට දකින්න හම්බෙන්නේ ස්ක්‍රීන් එකක්. එතකොට ඩිස්ප්ලේ යුනිට් එකක්. නේද අපිට බලා ගන්න පුළුවන් තිරයක් දැන් පරිගණකයත් එක්ක ඉන්වෝල්ව් වෙනවා. right අපි ගිහින් බලමු මෙයා මොන වගේද කියන එක. සරල කාණ්ඩ පද්ධතියේ පළවෙනි විශේෂත්වය සකසනේ භාවිතය උපරිම කිරීමට තමයි මෙයා නිම කරේ. මතකනේ ඔපරේටින් සිස්ටම් එකක් නැති අවධියේදී අපිට තිබ්බ ප්‍රශ්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකකින් තව ප්‍රෝග්‍රෑම් එකකට මාරු වෙනකොට සකසනය අලසව හිටියේ. නේද? එයාට යමක් භාවිතා කිරීම නැත්නම් එක්සිකියුට් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එතකොට මේ සිම්පල් බැච් සිස්ටම් එක භාවිතා කරේ සකසනයේ භාවිතය උපරිම කරන්න. හැබැයි දුවේ පුතේ හොඳට මතක තියාගන්න. තාමත් සකසනයට 100% 100ක්
එයාගේ හැකියාව පෙන්වීමේ බලය තාම ඇවිල්ලා නැහැ. නැත්නම් ඒ හැකියාව ලබා දීලා නැහැ. මම කියන්නම් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ පිරිවැය අඩු යන්ත්‍රයකින් මේ චුම්බකිත පටි ඇතුලේ වැඩසටහනක් පටිගත කරගන්නවා. එතකොට මේ දූල පුතාලට පේනවා ඉතින් මෙතන මැග්නටික් ටේප් එකක් රන් වෙන්න පුළුවන් මැෂින් එකක් තියෙන්නේ. එතකොට ওই විදිහට රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ඒ රෙකෝඩ් කරගත්ත වැඩසටහන් නැවත ගෙනල්ලා පරිගණකයේ එකවර ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මෙයාගේ නම මේ සරල කාණ්ඩ පද්ධතිනේ. සිම්පල් බැජ් සිස්ටම් එකනේ. ඇයි මේකට මේ බැජ් එකක් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ? බැජ් එකක් කියලා කියන්නේ එක කණ්ඩායමකට. රයිට් දැන් දූල පුතාලා ඉස්කෝලේ ඉන්නකොට නේද? උසස් පෙළ කරලා ඉස්කෝලෙන් පිට වෙනකොට ඕගලන්ට තියෙන මේ පිට වෙන අවුරුද්දට අදාළව බැජ් එකක් නේද? එක කණ්ඩායමක්. ඉතින් ඒ වගේ මේ කියන්නේත් පරිගණකයේ තියෙන නැත්නම් පරිගණකයට එක්සිකියුට් කරගන්න අවශ්‍ය ප්‍රෝග්‍රෑම්ස් ටික ක්‍රමලේඛ ටික බැජ් එකක් විදිහට තමයි පරිගණකයට මේ අවස්ථාවේදී ඉන්පුට් කිරීම කරන්නේ. එතකොට බැජ් එකක් විදිහට ඉන්පුට් කරනකොට අපිට තියෙන වාසිය මොකද්ද? ඔපරේටින් සිස්ටම් එකක් නැති කාලේ මම දූල පුතාලට කතා කරා එකින් එක මේක දෙන්නේ. එකක් දෙනවා එක්සිකියුට් කරනවා ඊළඟ එක දෙනවා එක්සිකියුට් කරනවා. දැන් මේ හම්බෙන්නේ බැජ් එකක් විදිහට. ඒ කියන්නේ අර එක්සිකියුෂන් ටයිම් එක නැත්තම් ඒ කියන්නේ අර අපි ඉන්පුට් කරන්න ගත වෙන කාලය පරිගණකයට ක්‍රමලේඛයේ ඉන්පුට් කරන්න ගත වෙන කාලය ඔපරේටින් සිස්ටම් එකක් නොතිබිච්ච අවස්ථාවේදී එකින් එකට අපිට යම් වෙලාවක් වෙන් කරන්න උනා. මෙතනදී බැජ් එකම එක සැරේ දෙන නිසා ක්‍රමලේඛ කීපයකටම එකවර ඒ පොඩි කාලය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර කඩින් කඩ නතර වෙවි යන අවස්ථාව මේ කියන ඔපරේටින් සිස්ටම් එකත් එක්ක නතර වෙනවා. එතකොට පරිගණකය ඇතුලේ ප්‍රොසෙසර් එක අලසව ඉන්න එක අයිඩ්ලින් කරන වෙලාව සාපේක්ෂව අඩු වෙනවා නේද? කලින් ප්‍රෝග්‍රෑම්ස් 5ක් මාරු කරන්න අපි තුන් ප්‍රෝග්‍රෑම් එකක් මාරු කරන්න විනාඩි 2ක කාලයක් ගියා කියලා. එහෙනම් විනාඩි 2කේ කොටස් 5ක් ගත කරන්න වෙනවා. මෙතනදී ඒ ප්‍රෝග්‍රෑම්ස් පහම එක මැග්නටික් ටේප් එකක දාලා විනාඩි 2ක් භාවිතා කරලා එයාව ඉන්පුට් කරන්න පුළුවන්. ඉතින් කාලය අඩු කරගත්තා. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකට වැඩ කරන්න පුළුවන් කාලය වැඩිපුර දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ සරල කාණ්ඩ පද්ධතියට අදාළව ඉන්පුට් එක හම්බුණායින් පස්සේ ඒ බැජ් එක ප්‍රොසෙස් වුණායින් පස්සේ ඒ ප්‍රොසෙස් වෙච්ච අවුට්පුට් එක නැවතත් විශේෂ යන්ත්‍රයක් භාවිත කරලා අපිට මැග්නටික් ටේප් එකකට ලියාගෙන පස්සේ අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ ස්පෙෂල් මැෂින්ස් වලින් print කරගැනීමේ කාර්යයක් පවා සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මැග්නටික් ටේප් එක තමයි මේ කාලේ බහුලව මේ වැඩේට භාවිත වෙන්නේ. එතකොට අර කලින් තිබ්බ පන්ච් කාඩ් එක හිමින් අතහැරීගෙන යනවා මේ මැග්නටික් ටේප් එකට ඒ දත්ත ටික ඇතුළත් කරන්න පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ කියන සැකසීම නැත්නම් මේ කියන චුම්බකිත පටි භාවිතා වෙනවා බැංකු වගේ ආයතනවල ඒ කාලේදී ප්‍රොසෙසින් කරගන්න. ඒ කියන්නේ ගිණුම් කටයුතු තබා ගන්න, ඒ රෙකෝඩ්ස් තබා ගන්න, ඊළඟට කස්ටමර්ට අදාළව තියෙන කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද, දවසේ සිද්ධ වෙච්ච ට්‍රාන්සැක්ෂන්ස් ප්‍රමාණය කොච්චරද, ඔය කියන දත්ත ටික ගබඩා කරලා තියාගන්න මේ චුම්බකිත පටි බහුලව භාවිතා වුණා. හොඳයි. මං මේ සරල කාණ්ඩ පද්ධතියට අදාළව මේ සම්පූර්ණ වැඩසටහන් කණ්ඩායමම අවසන් වූ පසු ප්‍රතිදානයේ සහිත පටිය පිරිවැය අඩු යන්ත්‍රයකින් නැවත මුද්‍රණය කරගන්නවා. මම අර කලින් කතා බහ කරපු දේ මම මෙතන දූල පුතාලට පෙන්නලා තියෙනවා ඒ කාලේ භාවිතා වෙච්ච printer එකක්. right. එතකොට මේ මැග්නටික් ටේප් එක process වෙච්ච මැග්නටික් ටේප් එක නැත්නම් outputs තියෙන මැග්නටික් ටේප් එක හම්බුනායින් පස්සේ එයාව භාවිතා කරලා මෙතන තියෙනවා මැග්නටික් ටේප්ස් run කරගන්න පුළුවන් යන්ත්‍ර. එයාගෙන් පුළුවන් මේ output එක ලබා ගැනීම සිද්ධ කරගන්න. ඊළඟ ස්ලයිඩ් එකේ මම දූල පුතාලට පෙන්නලා තියෙනවා මේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය සමරයිස් කරලා. මැග්නටික් ටේප් එකක් තියෙනවා. ඒ ටේප් එකේ ප්‍රෝග්‍රෑම්ස් ටික එක සැරේ ඇතුළත් කරලා තියෙනවා. එයාව ඔපරේටින් සිස්ටම් එකේ තියෙන සිම්පල් බැච් සිස්ටම් එකේ තියෙන මැෂින් එකට ඉන්පුට් කරනවා, එක්සිකියුට් කරනවා. අවසානයේ අවුට්පුට් එක ඒ වාට විශේෂිත වූ printers වලින් අර මැග්නටික් ටේප් එක පාවිච්චි කරලා ලබා ගැනීම සිද්ධ කරනවා. හොඳයි. මේ සරල කාණ්ඩ පද්ධතියට පස්සේ අපි කොතනටද යොමු වෙන්නේ? යොමු වෙන්න කලින් අපි කතා බහ කරමු සරල කාණ්ඩ පද්ධතියක තියෙන ලක්ෂණ ටික. මේ ෆීචර්ස් ගැන කතා කරොත් දෘඩාංග වෙත එකෙල්ලේ ප්‍රවේශ වීමට නොහැකි වීම. නේද? අපි අර මුලදී කතා කරපු දේ. නේද? දැන් අර virtual machine එකක් කියන එක යම් තාක් දුරකට සිද්ධ වෙනවා. operating system එකත් එක්ක තමයි user involve වෙන්නේ. එතකොට hardwares එක්ක involve වීම ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම ඒක නැති වෙන තරමටම ඒගොල්ලෝ ඒක වැඩි දියුණු කරලා තියෙනවා.
ඒ වගේම තමයි තාමත් යුනි ප්‍රෝග්‍රෑමින් කියන එක පරිගණකය ඇතුළත සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක වතාවකට එකයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එකයි ප්‍රොසෙස් වීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඉහළ ප්‍රතිචාර කාලය. ඉහළ ප්‍රතිචාර කාලය කියන එක අපි කතා බහ කරා නේද? අර ප්‍රෝග්‍රෑම්ස් එකින් එක ඉන්පුට් කරලා ඉවර වෙලා ප්‍රොසෙස් කරලා ගන්න වෙන කාලයට වඩා ප්‍රෝග්‍රෑම්ස් බැච් එකම එක සැරේ ඉන්පුට් කරලා අපිට ප්‍රොසෙස් කරලා ඉවර වෙලා එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ රෙස්පොන්ස් ටයිම් එක වැඩි. ඒ වගේම තමයි ආදාන ප්‍රදාන ක්‍රියාවලියේදී තාමත් සකසනය අලසව පවතී. මම දුවල පුතාලට කිව්වා නේද මේ බැච් එක ඉන්පුට් කරනකොට බැච් එක ඉන්පුට් කරනකම් ප්‍රොසෙසර් එක මුකුත් කරන්නේ නැතුව නැත්තම් අලසව තමයි පවතින්නේ. මොකද අපි මැග්නටික් ටේප් එක ඉන්පුට් කරලා ඊට පස්සේ ප්‍රොසෙස් කරන්න කියන කමාන්ඩ් එක දෙන්න ඕනේ පරිගණකයට. එතකන් CPU එකේ ක්‍රියාත්මක කරගන්න දෙයක් නැහැ. හොඳයි. ඒ කියන්නේ තාමත් මෙයාගේ මේ අලසව ඉන්න කාලයක් තියෙනවා. ඒ කියන්නේ 100% පාවිච්චි නොවන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඔපරේටිං සිස්ටම් එක නැති කාලයට වඩා ගොඩක් හොඳයි. ඊළඟ වැඩි දියුණු වීම වෙන්නේ බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධතියක් කියන වැඩි දියුණු වීම. ඒ කියන්නේ අර සිම්පල් බැච් සිස්ටම් එකක ඉඳලා මල්ටි ප්‍රෝග්‍රෑම් බැච් සිස්ටම් එකක්. මේ නම කියනකොටම දුවල පුතාලට නේද අදහසක් එනවා මල්ටි ප්‍රෝග්‍රෑම් ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් තියෙන තැනක්. එතකොට මේ වර්තමාන මෙහෙයුම් පද්ධතිවල පාවිච්චි වෙච්ච මේ සෙන්ට්‍රල් තීම් එක නැත්නම් දැන් මේ අද කාලේ භාවිතා කරන පරිගණකවල තියෙන කන්සෙප්ට් එක තීම් එක තමයි මේ කාලයේදී ඩෙවලොප් වෙන්නේ. මේ ආදාන ප්‍රදාන සඳහා ගතවන කාලය තුල සකසනේ ආකර්මණ්‍ය පැවතීම. අපි කලින් කතා කරානේ අලසව ඉන්නවා කියලා. අන්නේ අලසව ඉන්න එක පුළුවන් තරම් අඩු කරා. එතකොට මේ අඩු කිරීම සිද්ධ කරන්න කීප දෙනෙක් මෙයාට උදව් වෙනවා. ඔපරේටිං සිස්ටම් එකට උදව් වෙනවා. ඔපරේටිං සිස්ටම් එක තමයි මූලිකව කටයුතු කරන්නේ. මේ කියන කාලය අඩු කරන්න, අයිඩ්ලින් කාලය අඩු කරන්න ප්‍රොසෙසර් එකට තියෙන. හැබැයි යාට තව දෘඩාංග කීපයක් උදව් වෙනවා. අපි බලමු කොහොමද මේ අය උදව් වෙන්නේ කියලා. එතනට යන්න කලින් දුවේ පුතේ මේ තව ෆීචර් එකක් මම මෙතන කතා බහ කරලා තියෙනවා. වැඩසටහන් කීපයක් එකවර පවත්වා ගැනීම සඳහා මතකය පංගුකරණය කරලා තිබුණා. දැන් කලින් අවස්ථාවවලදී අපි මේ මෙමරි එක කියන කම්පෝනන්ට් එක ගැන කතා කරේ නෑ දුවේ පුතේ. අපි කතා කරේ කෙලින්ම අපේ ක්‍රමලේඛය ඔපරේටිං සිස්ටම් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන විදිහක්. හැබැයි මෙතනදී ඔපරේටිං සිස්ටම් එකේ උදව්වට එනවා මෙමරි එක. ඒ වගේම මෙමරි එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා තියෙනවා. මේ වැඩසටහන් කීපයක් පවත්ව ගන්න පුළුවන් වෙන විදිහට මෙයාගේ ව්‍යුහය දැන් සැකසීලා තියෙනවා. වැඩි දියුණු වෙලා තියෙනවා. කොහොමද මෙයාව හැන්ඩල් කරගත්තේ? නැත්නම් මේ මල්ටි ප්‍රෝග්‍රෑම් බැච් සිස්ටම් එකක කොහොමද ප්‍රොසෙසර් එකේ තියෙන අයිඩ්ලින් ටයිම් එක අඩු කරන්නේ? නිකන් ඉන්න ප්‍රමාණය නැත්නම් මුකුත් වැඩක් නොකර ඉන්න ප්‍රමාණය අඩු කරන්නේ. බලන්න මේ පින්තූරෙන් ඔයගලන්ට එක පැහැදිලි කරගන්න පුළුවන්. මේ ඔපරේටිං සිස්ටම් එක තමයි මේ අත් දෙකක් තියාගෙන මහත් එක් වගේ ඉන්නේ. රයිට් මේ ඔපරේටිං සිස්ටම් එක වැඩ කරනවා RAM එකයි CPU එකත් එක්ක. ඔපරේටිං සිස්ටම් එක තමයි නිතරම බලාගෙන ඉන්නේ RAM එකට කොච්චර ප්‍රෝග්‍රෑම්ස් ප්‍රමාණයක් ලෝඩ් වෙනවද? CPU එකේ කවුද මේ වෙලාවේ රන් වෙවි ඉන්නේ එක්සිකියුට් වෙවි ඉන්නේ කියන එක. ඒතර ඔපරේටිං සිස්ටම් එකට කන්ටැක්ට් වුණොත් නැත්නම් එයාට අහු කරගන්න පුළුවන් වුණොත් CPU එකේ වැඩ කර කර ඉන්න කෙනා. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් 2 කියන කෙනා මොහොතකට කලින් CPU එකේ වැඩ කර කර හිටියේ. එයාට ඉන්පුට් අවුට්පුට් වලින් යම් කිසි දෙයක් අවශ්‍ය නම් ඒ ඉන්පුට් අවුට්පුට් වලින් ඒ අදාළ රිසෝස් එක හම්බෙනකම් මේ ප්‍රෝග්‍රෑම් එකට එක්සිකියුට් කරගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඔක ලස්සනට මැච් කරගන්න පුළුවන්. අපි DVD එකක් හරි CD එකක් හරි අපේ CD-ROM එක හරහා ප්ලේ කරගන්න එක. අපි CD-ROM එකට දාලා ලෝඩ් කරන්න ඕනේ අපේ මීඩියා ප්ලේයර් එක හරහා ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරගන්න. නැත්නම් ඒ තියෙන අදාළ වීඩියෝ එක හරි ඔඩියෝ එක හරි ප්ලේ කරන්න. ඒතකොට ඒ වෙනකන් වීඩියෝ එක ප්ලේ වෙනවා කියන ප්‍රොසෙස් එකට දෙයක් එක්සිකියුට් කරන්න බෑ. ඒ ප්‍රෝග්‍රෑම් එකට නැවතිලා ඉන්න සිද්ධ වෙනවා. අන්න එහෙම නැවතිලා ඉන්න බවක් ඔපරේටිං සිස්ටම් එකට හැඟුණොත් නැත්නම් එයා කන්ටැක්ට් කරගත්තොත් ඔපරේටිං සිස්ටම් එක ටක් ගාලා යාව CPU එකෙන් අරගෙන නැවත RAM එකට මාරු කරනවා. RAM එකේ මේ වෙනකොට සූදානම් වෙලා ඉන්න තව ප්‍රෝග්‍රෑම් එකක් ඉක්මනට CPU එකට ලබා දෙනවා. ලබා දීලා එයාට කියනවා රන් වෙන්න කියලා. දැන් මේක කරනකොට මේ පින්තූර දිහා දකින්නකොට දෝල පුතාලට පොඩි හැඟීමක් එනවා ඇති. ඉතින් ඒ කියන්නේ අපි එක්සිකියුට් කරන ප්‍රෝග්‍රෑම් එක එකපාරට නතර වෙනවනේ. නමුත් අපිට කවදාවත් එහෙම දැනලා නැහැනේ. ඔව් අද නම් ඕගලන්ට කොහොමදවත් එහෙම දැනෙන්න විදිහක් නැහැ.
මොකද අද තියෙන පාවිච්චි කරන සිස්ටම් එක අපි ඊළඟට කතා බහ කරනවා. ඒ තියෙන ටෙක්නික් එකකින් මේ කියන ක්‍රියාවලිය නැත්නම් ඊට සමාන තව ක්‍රියාවලිය තියෙනවා. ඒක අපිට නොදැනෙන තරම් වේගයකින්. දුවල පුතාලා දන්නවා ප්‍රොසෙසර් එකක් ඇතුලේ ඒගොල්ලන්ගේ ක්ලොක් ස්පීඩ් එක නැත්නම් ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක කියන එක එන්නේ ගිගාහර්ට්ස් වලින් දැන්. ගිගාහර්ට්ස් කියලා කියන්නේ තප්පරයකට උපදෙස් බිලියනයකට වඩා එක්සිකියුට් කරගන්න පුළුවන්. ඉතින් තප්පරයකට උපදෙස් බිලියනයක් කියලා කියන්නේ අපිට හිතා ගන්න බැරි තරම් ඉන්ස්ට්‍රක්ෂන්ස් ප්‍රමාණයක්. ඒක නිසා එයා අපිට දැනෙන්නේ නැති වෙන්න මේ ස්වැප් කිරීම, මේ එහා මෙහා මාරු කිරීම ඉක්මනින් සිද්ධ කරනවා. මේක මේ කාලයේදී පරිගණක භාවිතා කරනකොට යූසර්ස්ලට ඒ ස්ලෝනස් එක යම් යම් අවස්ථාවලදී අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. නමුත් අද වෙනකොට ඔපරේටින් සිස්ටම් එක, CPU එක, RAM එක කියන ඔය හැම කම්පෝනන්ට් එකක්ම බොහෝම හොඳින් දියුණු වෙලා තියෙන නිසා අපිට අද ඒක එක්ස්පීරියන්ස් වෙනවා බොහොම අඩුයි. රයිට්? අපි සාමාන්‍යයෙන් මේක මේ හිර වෙනවා කියලා කියන්නේ නැත්නම් මේ අපේ භාෂාවෙන් අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් එක හිර වෙනවා කියන එක අපි කතා කරනවා කම්පියුටර් එක හිර වෙනවා කියලා, ස්ටක් වෙනවා නැත්නම් ස්ලෝ වෙනවා කියලා. ඒ ස්ලෝනස් එක දැන් අපිට නොදැනෙන තරමට වැඩි දියුණු වෙලා තියෙනවා. හොඳයි, මේ තියෙන්නේ බ්‍රහුක්‍රම ලේඛිත කාණ්ඩ පද්ධතියේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. ඊළඟට මම දුවල පුතාලට පෙන්නනවා ඊළඟ වැඩි දියුණු කිරීම. ටයිම් ෂෙයාරින් සිස්ටම්. මේ ටයිම් ෂෙයාරින් සිස්ටම් එක භාවිතා වෙන්නේ දුවේ පුතේ මේ ප්‍රොසෙසර් එකේ තියෙන කාලය බෙදා ගන්න. දුවල පුතාලට පේනවා ඇති මේකේ ෆස්ට් පොයින්ට් එක විදිහට මම කියලා තියෙනවා ප්‍රතිචාර කාලය අවම කිරීම සහ පරිශීලක අන්තර්ක්‍රියාව උපරිම කිරීම කරනවා. ඒ කියන්නේ රෙස්පොන්ඩ් ටයිම් එක අපි කලින් කතා කරා රෙස්පොන්ඩ් ටයිම් එක කියන්නේ මොකක්ද කියලා ඒ වෙලාව පුළුවන් තරම් අඩු කරලා පරිශීලක අන්තර්ක්‍රියාව යූසර් ඉන්ටරැක්ෂන්ස් පුළුවන් තරම් උපරිම කරනවා. ඒතර පුළුවන් තරම් උපරිම කරනවා කියලා කියන්නේ යූසර්ට පුළුවන් ඔපරේටින් සිස්ටම් එකත් එක්ක ඇති තරම් ඉන්ටරැක්ට් වෙන්න. එයාට එයාගේ වැඩේ කරදරයකින් තොරව සිද්ධ කරගන්න පුළුවන් ඒක උපරිම කිරීමක් කරලා තියෙන්නේ. රෙස්පොන්ඩ් ටයිම් එක පුළුවන් තරම් අවම කරලා තියෙනවා. එතකොට මේ කියන ක්‍රියාවලිය කරනකොට මම අර දුවල පුතාලට අපි කලින් කතා වුණානේ නියමකරණය කියලා වචනයක්, ෂෙඩියුලින් කියලා වචනයක්. අන්නේ ෂෙඩියුලින් කියන එක බොහොම වැඩි වශයෙන් මේ කියන අවස්ථාවේදී භාවිතා වෙනවා. ඒ වගේම තමයි මේ සන්දර්භ ස්විචය, context switching කියන එක. මේ context switching කියන concept එක දෙපොතේ අපි පාඩමේ මේ ඒකකයට අදාළව ඉදිරියේදී බොහොම විස්තරාත්මකව කතා කරනවා. මොකද්ද මේ සන්දර්භ ස්විචය නැත්නම් context switching කියලා අපි කතා බහ කරන්න කියලා. එතනදී අපි මේක ගැන වැඩිපුර කතා බහ වෙනවා. මේ මොහොතට දුවල පුතාලා මතක තියාගන්න මෙන්න මේ concept එක, මේ කියන සංකල්පය භාවිතා වුණා කියන එක, context switching කියන සංකල්පය මේක ඇතුලේ භාවිතා වෙනවා. ඒ වගේම තමයි බහු වැඩසටහන් සකසන අතරේ කාලය බෙදා ගැනීමට ඉඩ සලසනවා. ඒතර දුවල පුතාලට පේනද මේ ප්‍රොසෙසර් එකේ මම මේ ප්‍රොසෙස් කීපයකට මේ මැද ඔරලෝසුවක් සම්බන්ධ කරලා දුවල පුතාලට පෙන්නලා තියෙනවා කාලය බෙදිලා තියෙන විදිහ. ඒ කියන්නේ යම් කාලයක් ප්‍රොසෙසර් එකකට ලබා දෙනවා. ඒ ලබා දෙන කාලය තුල කියනවා මේ කියන ක්‍රියාවලිය Tamanට අදාළව තියෙන ප්‍රොසෙස් එක එක්සිකියුට් කරන්න. එතකොට සමහර වෙලාවට සමහර ප්‍රෝග්‍රෑම්ස් වලට කාලය මදි වෙන්න පුළුවන්. එතකොට එතනදී ඒගොල්ලන්ට නැවත කාලය ලබා දීමක් කරනවා වෙනත් අවස්ථාවකදී. මේ අවස්ථාවේදීම නෙවෙයි. ඒක ඔපරේටින් සිස්ටම් එක තමයි තීරණය කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි වැඩසටහන් අතර ෂණික මාරු කිරීම මගින් විවිධ වැඩසටහන් සමගාමීව එකවර ක්‍රියාත්මක වන බවක් පෙන්වයි. ඒ කියන්නේ මේ දුවල පුතාලට ඔබට මට හැඟෙන දේ පරිගණකය පාවිච්චි කරනකොට. මොකද්ද අපිට හැඟෙන්නේ? අපිට එකම අවස්ථාවේදී අපිට පුළුවන් නේද ප්‍රසන්ටේෂන් එකක් රන් කරගන්න, සින්දුවකට සවන් දෙන්න, රයිට්? ඒ අතරතුරේ තව අදාළව තව වැඩක් කරගන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි අපේ වැඩ කරන අතරතුරේ ඇන්ටිවයිරස් සොෆ්ට්වෙයාර්ස් තමන්ගේ කාර්ය සිදු කරමින් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන. ඒ කියන්නේ වැඩ ගොඩක්, ප්‍රොසෙසර්ස් ගොඩක්, ක්‍රියාවලි ගොඩක් සිද්ධ වෙනවා. නමුත් අපිට ඒක දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ මේ වැඩසටහන් සියල්ලම අපි කිසිම ගැටලුවක් නැතුව භාවිතා කරනවා කියලා. හැබැයි මේ ප්‍රොසෙසර් එක දිහා බැලුවම මොකද්ද අපිට පේන්නේ? මේගොල්ලෝ බොහොම ඉක්මනට මාරු කිරීමක් සිද්ධ කරනවා. ඒක අපිට නොදැනෙන ආකාරයට කරන්න තරම් දැන් ඔපරේටින් සිස්ටම්ස් වැඩි දියුණු වෙලා තියෙනවා. හොඳයි දීපති. එතනින් පස්සේ මම දුවල පුතාලගේ අවධානය ලබා ගන්නවා මේ මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් ගැන. මේ ප්‍රධාන කාර්යයන් අපි මේ විදිහට වර්ග කරලා තියෙන එකක් තමයි අතුරු මුහුණත් සැපයීම, යූසර් ඉන්ටර්ෆේස් දෙන එක, ක්‍රියාවලි කළමනාකරණය, සම්පත් කළමනාකරණය සහ ආරක්ෂාව සහ ආරක්ෂණය කියන තැන්. එහෙමනම් අපි දැන් බලමු දුවේ පුතේ මේ අතුරු මුහුණත් සැපයීම කියන එක කොහොමද පරිගණකයෙන් නැත්නම් කොහොමද ඔපරේටින් සිස්ටම් එක මගින් සිද්ධ කරගන්නේ කියන එක. මොකද්ද මේ අතුරු මුහුණක්? ඉන්ටර්ෆේස් එකක් කියන්නේ. මගේ අතින් කලින් ওই වචනේ කියවුණා නේද? ඉන්ටර්ෆේස් එක කියන්නේ දුවේ පුතේ
අපි නිරන්තරයෙන් ඩිවයිස් එකක් පාවිච්චි කරනකොට ඉන්ටරැක්ට් කරන ගනුදෙනු කරන තැනක්. බලන්න මෙයාව දැකලා හුරුද කියලා. මම හිතන්නේ ඔයගලන්ට වැඩිපුරම දැකලා හුරු තැනක් මේක නේද? මොබයිල් ඩිවයිස් එකක ඔයගලන්ට පේන්න තියෙන මේ ෆෝන් එක ඔන් කරාම නැත්නම් ෆෝන් එක අන්ලොක් කරාම ඔයගලන්ට පේන්න තියෙන තැන. ඔන්න ඔහොම තැනකට අපි කියනවා අතුරු මුහුණක් ඉන්ටර්ෆේස් එකක් කියලා. මේ ඉන්ටර්ෆේස් එක හරහා කරන්නේ අපි අර මුලදිම කතා කරා වගේ අපිට virtual machine එකක් experience කරන්න ලබා දීම. එතකොට මේ ඉන්ටර්ෆේස් එක හරහා තමයි අපි අපේ ඩිවයිස් එකත් එක්ක කටයුතු කරන්නේ. ඒ වගේම බොහොම වැදගත් විදිහට මේ ඉන්ටර්ෆේස් එක අපිට ලබා දෙන්නේ ඔපරේටින් සිස්ටම් එක. දැන් දුවල පුතාට තේරෙනවා ඇති මේ ඉන්ටර්ෆේස් එක කියන එක නැතුව අපිට කොච්චර අමාරුද මේ ඩිවයිස් එකක් එක්ක වැඩ කරන්න නේද? මෙහෙම සැකසුමක් තිබ්බේ නැත්තම්, මෙහෙම අයිකන්ස් අපිට දකින්න තිබ්බේ නැත්තම්, ග්‍රැෆික්ස් පේන්න තිබුණ නැත්තම්, වචන පේන්න තිබුණ නැත්තම් අපිට අදහසක් ගන්න හරි අමාරුයි. නේද? හැබැයි මේ කියන ඉන්ටර්ෆේස් එක ඕගලන්ට කොච්චර හුරුද කියනවනම් අද වෙනකොට අවුරුදු 3ක 4ක දරුවෙකුට උනත් මේ කියන ඉන්ටර්ෆේස් එක ටිකක් වෙලා වැඩ කරන විදිහ බලාගෙන හිටියම එයාටත් අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒක ඒ තරමටම user friendly. right? එතකොට ඔය විදිහටම තමයි ඔයගලන්ගේ පරිගණකවල දකින්න හම්බෙන ඉන්ටර්ෆේසස්. මේ තියෙන්නේ Windows 10 කියන version එකට අදාළව තියෙන ඉන්ටර්ෆේස් එක. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඉසුරු Linux කියන පද්ධති මෘදුකාංගයේ නැත්නම් ඔපරේටිං සිස්ටම් එකට අදාළව තියෙන ඉන්ටර්ෆේස් එක. ඉසුරු Linux කියලා කියන්නේ නේද? අපේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දූල පුතාලට ලබා දීලා තියෙන එක පහසුකමක්. මේක free and open source operating system එකක්. මේක ඕනම කෙනෙකුට තමන්ගේ පරිගණකය තුළ ස්ථාපනය කරගෙන භාවිතා කරන්න පුළුවන් කිසිම මුදලක් ගෙවන්නේ නැතුව. මේ වගේ මිලක් ගෙවලා අපි ලබාගත යුතු ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා. ඒ වගේම මිලක් නොගෙවා free and open source මම Linux කියන වචනේ පාවිච්චි කරේ. ඒ විදිහට අපිට ලබා ගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම්ස් තියෙනවා. ඉතින් මේ ආකාරවලින් ඕගලන්ට පුළුවන් ඉන්ටර්ෆේස් එකක් එක්ක ඉන්ටරැක්ට් කරන්න සහ ඉන්ටර්ෆේස් එක උදව් කරනවා යූසර්ට තමන්ගේ වැඩේ ඉක්මනින් සහ කාර්යක්ෂමව සිද්ධ කරගන්න. සහ මේ පරිගණකය එහෙම නැත්නම් මේ ඩිවයිස් එක තේරුම් ගන්න. අපි ඉක්මනින් යමු ඊළඟ කාර්යයට සම්පත් කළමනාකරණය. බලන්න මෙතන තියෙන සම්පත් ටික. කෙලවරේම තියෙනවා RAM එකක්, මතකය. ඊළඟට තියෙනවා processor එකක්, සැකසීමට අදාළව තියෙන සම්පත. ඊළඟට අපිට තියෙනවා printer එකක්, output devices. ඔයගලන්ට පේන ඉතින් light pen එකක්, mouse එකක්, touch screen එකක් සහ screen එකක් තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා inputs වලට අදාළව. ඒ වගේම මේ storages. මෙන්න මේ කියන සම්පත් ටික කළමනාකරණය කරගන්න. මොකද්ද මේ කළමනාකරණය කරනවා කියන්නේ? මෙමරි එකට කොච්චර programs ප්‍රමාණයක් ලබා ගන්න ඉඩ දෙනවද? එයා ගාව කොච්චර වැඩසටහන් ප්‍රමාණයක් තියා ගන්නවද? processor එකේ කාවද අපි execute කරන්නේ? මොන කෙනාටද execute කරන්න ඉඩ දෙන්නේ? printer එකට අදාළව මොනවාද printer එකට communicate කරන්න ඕන data එක? printer එකට සම්බන්ධ වෙන්නේ මොන විදිහටද? wireless විදිහටද? wired විදිහටද? ඒ වගේම keyboard එකෙන් නැත්නම් light pen එකකින් නැත්නම් pointing devices වලින් හම්බෙන input එක කොහොමද handle වෙන්නේ? මොනවාට අදාළව තියෙන input එකක්ද? character එකට අදාළව තියෙන input එකක්ද? නැත්නම් point කිරීමකට අදාළව තියෙන input එකක්ද? නැත්නම් click එකකට අදාළව තියෙන input එකක්ද? ඒ වගේම අපි save කරනකොට දෙයක් කොහොමද අපේ ද්විතීයික ආචරණය නැත්නම් මේ කියන storage devices වල මොන විදිහටද මේක store කරගන්නේ, save කරගන්නේ? ඔය කියන හැම දෙයකටම ඉන්වෝල්ව් වෙන ප්‍රධානම කෙනා තමයි ඔපරේටින් සිස්ටම් එක. ඒතර එයා තමයි මේ කියන සම්පත් කළමනාකරණය කරන්නේ, මැනේජ් කරනවා කියන කටයුත්ත කරන්නේ. ඊළඟට මම දෝල පුතාලගේ අවධානය අරගන්නවා මේ ක්‍රියාවලි කළමනාකරණය, process management කියන එකට. දෙපොතේ මතක තියාගන්න මේ process management කියන එක අපි ඉදිරියට බොහොම විස්තරාත්මකව කතා බහ කරනවා. මේක ඕගලන්ගේ පාඩමට අදාළව බොහොම hot topic එකක්. නේද? hot topic එකක් කියලා කියන්නේ ඔගලන්ගේ විභාගයට අදාළව ප්‍රශ්න නිමවනකොට මේ ක්‍රියාවලි කළමනාකරණය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවන් වලදී ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ගැන හොඳ අදහසක් ලබා ගන්න ඕනේ. අපි මෙතනදී දල අදහසක් ලබා ගන්නවා. මම මෙතන දුවල පුතාලට යම් සැකස්මක් පෙන්නලා තියෙනවා මේ ඔපරේටින් සිස්ටම් එකේ දැතිරෝධයක් විදිහට මම නිරූපණය කරලා තියෙන්නේ. ඒ දැතිරෝධයත් එක්ක මේ අනිකුත් අය සම්බන්ධයි. ඒතකොට මේ ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන ආකාරයට නැත්නම් එයා මැනේජ් වෙන ආකාරයට තමයි මේ ප්‍රොසෙසර්ස් ටික මැනේජ් වෙන්නේ. එතකොට කොහොමද මේ ක්‍රියාවලියක් හසුරවා ගන්නෙ? මොකද්ද ක්‍රියාවලියක් කියලා කියන්නේ? අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වෙනකොට ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාවලි හැදෙනවා කියලා. ඒ කියන්නේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ක්‍රියාවලි ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒතර ඒ ක්‍රියාවලි ටික කොහොමද මැනේජ් කරගන්නේ කියන එක සිද්ධ කරන්නේ ඔපරේටින් සිස්ටම් එක සම්බන්ධ වෙලා.
ඒ වගේම තමයි දුවේ පුතේ ආරක්ෂාව සහ ආරක්ෂණය. දුවල පුතාලට මේක ගැන නම් හොඳ අත්දැකීම් තියෙනවා මං හිතන්නේ. නේද? බලන්නකෝ මේ රූපරාමු දුවල පුතාලට හරි සමීපයි මේක නේද? අපි පාස්වර්ඩ් එකක් දෙන තැන. දැන් නම් security options ගොඩක් තියෙනවා. මේ Windows operating system එකට අදාළව security options ටික මම පෙන්නලා තියෙන්නේ. එතකොට ඔයගලන්ට pin එකක් දෙන්න පුළුවන්, password icon එකක් අරගන්න පුළුවන්. ඒ වගේම Microsoft ආයතනයට අදාළව account එකකින් log වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේම password එකක් භාවිතා කරන්න පුළුවන්. දුවල පුතාලට mobile device එකකට අදාළව ගත්තොත් නේද මේ pattern එක හරිම බහුලයි අපිට දකින්න තියෙන. හරිම ප්‍රසිද්ධයි. යම් කිසි පින් නම්බර් එකක් ලබා දෙන්න පුළුවන් පාස්වර්ඩ් එක විදියට. එහෙම නැත්නම් අර තිත් ආකාරයෙන් ඇවිල්ලා පැටර්න් එකක් ලබා දෙන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් එක දෙන්න පුළුවන්. ෆේස් එක රෙකග්නයිස් කරන්න දෙන්න පුළුවන්. ඒ වගේ security methods ගොඩක් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම මැනේජ් කරන කෙනා තමයි operating system එක. වෙන විදියකින් කියනවා නම් operating system එක ඔයගලන්ගේ device එකේ නැත්නම් ඕගලන්ට මේ facilities හම්බ වෙන්නේ නැහැ. හොඳයි. ඊළඟට මං ඉක්මනින් යොමු වෙනවා මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරන්න. මේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරන්න ක්‍රම කීපයක් තියෙනවා දුවපිට. පළවෙනි ක්‍රමය තමයි පරිශීලකයාට අනුව. මේක පාවිච්චි කරන යූසර්ට අනුව. බලන්නකෝ මම මෙතන පෙන්නලා තියෙන්නේ ඒක පරිශීලක single user. operating systems තියෙනවා එක්කෙනෙකුට විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ අපි operating system එකක් පාවිච්චි කරනකොට computer එක හෝ mobile device එකක් කරා එක්කෙනයි ඒක පාවිච්චි කරන්නේ නේද? කීප දෙනෙක් එකතු වෙලා ඒක බලන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක් තමයි ඉන්වෝල්ව් වෙන්නේ ඒක ඔපරේට් කරන්න. ඒක නිසා අපි ඒකට කියනවා single user operating system එකක් කියලා. මේ multi user operating system කියලා එකකුත් තියෙනවා. වර්ධවා තේරුම් ගන්න එපා මේ multi user operating system කියලා කියන්නේ මේ කීප දෙනෙක් එකතු වෙලා එක device එකක් refer කරන එක කියලා. ඒ කියන්නේ එක device එකක් දිහා බලාගෙන ඉන්න දැන් අපි නේද? අපි සමහරලාට mobile phone එකට අපිට හම්බෙන message එකක් කීප දෙනෙක් එකතු වෙලා කියවන්න පුළුවන් නේද? සමහරලාට සින්දුවක් කීප දෙනෙක් එකතු වෙලා බලන්න පුළුවන්. එතකොට මේ multi user කියන අවස්ථාව සිද්ධ වෙන්නේ නැහැ දුවේ පුතේ. multi user කියලා කියන්නේ එක පරිගණකයක් නැත්නම් එක system එකක් usersලා කීප දෙනෙක් විසින් කීප අවස්ථාවකදී ඒ කියන්නේ එකම අවස්ථාවේ වෙන්නත් පුළුවන් එක අවස්ථාවවලදී වෙන්නත් පුළුවන් එකම device එක තමයි access කරන්නේ ගොඩාක් වෙලාවට remotely දුරින් ඉඳගෙන. අපි සාමාන්‍යයෙන් network එකක් අදාළව කතා කරනකොට server පරිගණකයක් ගොඩාක් වෙලාවට අපිට ලබා දෙන්නේ මෙන්න මේ multi user facility එකක් නැත්නම් multi user කියන අවස්ථාව. එතකොට එක පරිගණකයේ server පරිගණකයේ තියෙනවා අපිට අවශ්‍ය සම්පත් ටික. ඒ server පරිගණකයේ access කරනවා client පරිගණක හරහා. ඒතර client පරිගණක ටික access කරන්නේ අවසානයේ server පරිගණකය. කියන්නේ එක තැනයි. නමුත් කීප දෙනෙක් එකතු වෙලා ඒ කියන සම්පත් භාවිතා කිරීම කරනවා. ඔන්න ඔය අවස්ථාවට අපි කියනවා බහු පරිශීලක කියලා. ඒ තමයි පරිශීලකයා අනුව වර්ගීකරණය. කාර්ය අනුවත් අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. computers තියෙනවා නැත්නම් operating systems තියෙනවා එක කාර්යයක් එක අවස්ථාවකදී සිද්ධ කරන. ඔයගලන්ට මේ ගැන experience එකක් ගන්න පුළුවන් හොඳම තැන තමයි ඔයගලන්ගේ දැනට තියෙන computer එකේ CMD එක command line interface එක අරගත්තොත් නේද? command line interface එක කියලා කියන්නේ Microsoft ආයතනයේ මුලින්ම හඳුන්වා දෙන operating system එක MS-DOS. right? එතකොට MS-DOS නැත්නම් disk operating system එකේදී මේ අද අපි පාවිච්චි කරනවා වගේ graphical user interface එකක් තිබුණේ නැහැ. අපි command එකක් දෙනවා. ඒ command එකට අදාළව execution එකක් සිද්ධ වෙනවා. අපි ආයෙත් command එකක් දෙන්න ඕනේ. එයාට අදාළව තමයි execution එක සිද්ධ වෙන්නේ. ඒතර folder එකක් නිර්මාණය කරගන්න නම් අපි folder එක නිර්මාණය කිරීමට අදාළ command එක දෙනවා. එතකොට folder එක නිර්මාණය වෙනවා. ඊට පස්සේ folder එක open කරන්න අවශ්‍ය නම් folder එක open කිරීමට අදාළ command එක දෙන්න ඕනේ. එතකොට තමයි එයා open වෙන්නේ. ඒතර ඒ කියන්නේ එක task එකයි, එක වැඩයි එක වෙලාවට. දැන් අද කාලේ අපි පාවිච්චි කරන operating system එක මොන වගේද? multitasking. multitasking කියලා කියන්නේ එකම අවස්ථාවේදී කාර්යයන් කීපයක් නේද? දුවල පුතාලට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ අපි කාර්යයන් ගොඩක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක නේද? දුවල පුතාලා පරිගණකයක් එක්ක ඉන්ටරැක්ට් වෙනකොට නිතරම ඕගොල්ලෝ multitasking කියන option එක නැත්නම් multitasking කියන මේ හැකියාව භාවිතා කරනවා. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට programs කීපයක් එක්ක ගනුදෙනු කිරීම සිද්ධ කරනවා. ඒතකොට එකම අවස්ථාවේදී වැඩසටහන් කීපයක් ගනුදෙනු කිරීම. මම බොහොම ඉක්මනින් දුවල පුතාලගේ අවධානය අරගන්නවා මේ පරිශීලකයා සහ කාර්ය එකතු කරලා කොහොමද මේ වර්ගීකරණය කරන්න කියලා. ඒකට කලින් අපි වෙන වෙනම වර්ගීකරණය කරා. මෙතන මේ දෙන එකතු කරලා වර්ගීකරණය කරලා තියෙනවා. single user single tasking. ඒ කියන්නේ MS-DOS disk operating system එක තියෙන එකක් එක පරිශීලකයෙක් පාවිච්චි කරනවා. එක වතාවකට එක command එකයි execute වෙන්නේ. එක්කෙනයි පාවිච්චි කරන්නේ. ඒකට single user single task. එක පරිශීලකයයි එක කාර්යයයි. single user multitask.
අද අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට single user multitask කියන කැටගරි එක නේද? පරිගණකය ඕපන් කරගෙන අපි අපේ වැඩ ගොඩක් එකම අවස්ථාවේදී සිද්ධ කරගන්නවා. ඒක පරිශීලක බහුකාර්ය. multi user multitask ඒ කියන්නේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් operating system එකක් පරිශීලකයෝ කීප දෙනෙක් විසින් access කිරීම. අපි අර කලින් බහු පරිශීලක කියලා නේද? multi user කියලා කතා කරපු අවස්ථාවේදී මම දුවල පුතාලට කිව්වා සර්වර් එකකට කොහොමද access කරන්න කියන එක. ඒතර ඒකට අදාළව කීප දෙනෙක් එකම අවස්ථාවේදී හෝ අවස්ථා කීපයකදී එක operating system එකක් එක්ක interact වීම අපි කියනවා multi user multitask කියලා. හොඳයි දුවේ පුතේ. මේ තියෙන්නේ තවත් එක ආකාරයක් නැත්නම් කැටගරි එකක් ක්‍රියාවලි හැසිරවීම අනුව. right මේ ක්‍රියාවලි හැසිරවීම අනුව මෙයාට අපි කියනවා multi threading operating system එකක් කියලා. අද කාලේ අපි පාවිච්චි කරන ගොඩක් operating system මේ multi threading කියන අවස්ථාවට අදාළයි. ඒ කියන්නේ RAM එකේ මේ threads ගොඩක් අපි thread එකක් කියලා කියනවා අපි අර ක්‍රියාවලියක් කියලා කතා කරන්නේ නේද? ක්‍රියාවලිය තව පොඩි පොඩි කොටස් ගොඩකට බෙදන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා thread එකක් කියලා. අන්නේ threads ගොඩක් එකම අවස්ථාවේ manage කරගන්න පුළුවන් operating system එකකට අපි කියනවා multi threading operating system එකක් කියලා. මම අවසානයේට දුවල පුතාලගේ අවධානය යොමු කරන්නේ තත්ත්ව කාල නැත්නම් real time operating system එකකට. මේ real time operating systems එක දුවල පුතාලා වැඩ කරලා තියෙනවා. නේද? real time operating system ඒ වගේම real time systems එක. නේද? ඔගොල්ලෝ ATM යන්ත්‍රයක් හිතලා බලුවොත් ATM යන්ත්‍රය කියලා කියන්නේ real time operating system එකක් තියෙන තැනක්. අපි මුදල් තැන්පත් කරනකොට ඒ වෙලාවේදී අපේ account එකට දාලව තියෙන balance එක ඉහළ යනවා. අපි මුදල් ලබා ගන්නකොට ඒ වෙලාවේදී අපේ account එකට දාලා තියෙන balance එක පහළ යනවා. එතකොට තත්ත්ව කාල real time කියලා කියන්නේ අපි input එක ලබා දෙනකොට ඒ අවස්ථාවේදීම බොහොම ඉක්මනින් output එක අපිට ලබා දෙන operating systems. ඉතින් නවීන තාක්ෂණයෙන් නිර්මාණය වෙන රොබෝ කෙනෙක් ඇතුළත් අපිට මේ කියන තත්ත්ව කාල operating systems බලා ගන්න පුළුවන්. right real time operating systems බලා ගන්න පුළුවන්. මොකද රොබෝ වැඩ කරන්න හුරු වෙලා තියෙන්නේ ඒ මොහොතේ එයාගේ sensors වලින් අරගන්න input වලට අදාළව තමයි ප්‍රතික්‍රියා කිරීම කරන්නේ. ක්‍රියා දැක්වීම කරන්න නැත්නම් ප්‍රතික්‍රියාව දැක්වීම කරන්න. ඒ වගේම තමයි අපි නිතරම පාවිච්චි කරන GPS සිස්ටම් එකක්. දැන් අපි GPS app එකක් පාවිච්චි කරාමත් අපිට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් GPS operating system එකකට අදාළව. ඒ කියන්නේ අපේ මග සොයා ගැනීමට අදාළව තියෙන operating system එකකත් මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපිට ඉදිරියෙන් තියෙන traffic එක එයා monitor කරලා අපිට ඒ අවස්ථාවේදී suggestion එකක් දෙනවා මොන මාර්ගයේද අපි ගමන් කළ යුත්තේ. එතකොට ට්‍රැෆික් එක වැඩි නම් අපිට ඕල්ටර්නේටිව්ස් එයා ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් මේකත් තත්ත්ව කාල ඒ අවස්ථාවේදීම රෙස්පොන්ඩ් එක දක්වන ඔපරේටින් සිස්ටම් එකක්. මේ වගේ ඔපරේටින් සිස්ටම්ස් දුවල පුතාලට ගොඩාක් තැන්වල දකින්න පුළුවන්. විශේෂයෙන් ගුවන් යානා කළමනාකරණය කරගන්න යාගේ එයා ට්‍රැෆිකින් කන්ට්‍රෝල් කරන්න ගියාමත් මේ රියල් ටයිම් ඔපරේටින් සිස්ටම් එකක් තමයි අපි භාවිතා කරන්නේ. හොඳයි දුවේ පුතේ. අද පාඩමේ අපි කෙලවරකට පැමිණලා තියෙනවා. ඒ කියන්නේ අපි අද පාඩමට අදාළව අපි අද කතා කරා කොහොමද ඔපරේටින් සිස්ටම් එකක් නිර්මාණය වුනේ? මොකක්ද මේ ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියන්නේ? සහ මේ ඔපරේටින් සිස්ටම් එකට මොන වගේ කාර්යයන්ද සිද්ධ කරගන්න පුළුවන් කියලා. එතකොට මේ ගැන තියෙන දැනුම දුවල පුතාලට අවශ්‍යයි ඉදිරියේදී අපි කතා කරන සංකල්ප වැඩිදුර තේරුම් ගැනීම කරන්න. ඉතින් දුවේ පුතේ දුවල පුතාලා channel NI YouTube නාලිකාවට ගියොත් මේ අද අපි කතා බහ කරපු පාඩම නැවත නරඹන්න පුළුවන්. ඉතින් දුවල පුතාලට යම් කිසි දෙයක් මග හැරුණා නම් නැත්නම් තව දුරටත් දැනුම එකතු කරගන්න මතක් කරගන්න අවශ්‍ය නම් යන්න channel NI YouTube නාලිකාවට ගිහිල්ලා නරඹන්න අද අපි කතා බහ කරපු පාඩම. ඒ වගේම තමයි මේක දුවල පුතාලට සාකච්ඡා කරන්න පුළුවන්. ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. සාකච්ඡා කරගෙන බලන්න තව අලුතෙන් කරුණු එකතු කරගන්න. දුවල පුතාලා උසස් පෙළ ළමයි. ඒක නිසා අපි කියලා දෙන ප්‍රමාණයෙන් එළියට ගිහිල්ලා හොයන්න ඕගොල්ලෝ හුරු පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ පාඩමේම තවත් කොටසක් අරගෙන දුවල පුතාලාව බොහොම ඉක්මනින් අපි මුණ ගැහෙන්න එනවා. ඉතින් එතකන් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. ආයිබෝවන්.